ඔයාලගේ අච්චුපතේ තියෙනවා පස්වෙනි පාඩම 137 පිටුවේ මෙහෙයුම් පද්ධති ඔපරේටින් සිස්ටම් ගැන අපි අද සාකච්ඡා කරන්නේ. තාර්කික ద్వාරවලද මම පැහැදිලි කරේ තාර්කික ద్వාරයේ අවසන් ගැටලු ටික මම වෙනම සාකච්ඡා කරන්න. අපි මෙහෙයුම් පද්ධති කොටසයන් ගොඩක් මේක තියරි පාඩමක් සරලව අවබෝධ කරගන්න ඕනේ. මේ පාඩම ඇතරම විභාගයටත් ඕලෙවල් විභාගයටත් ලොකු වැදගත්කමක් වෙනවා. ඊට අමතරව මේ අපි පරිගණකය ගැන ඉගෙන ගද්දී ඇත්තටම මොකද්ද මේ මෙහෙයුම් පද්ධතිය සහ මේකේ තියෙන කාර්යභාරය මොකද්ද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. හරිද? එතකොට ඔයාලගේ ටියුට් එක ගන්න මෙහෙයුම් පද්ධති right. පරිගණකයක මූලික සංරචක ඇත්තටම පරිගණකයක් සමන්විතලා තියෙන ප්‍රධාන අංග අපි පරිගණකයේ කොටස් කියලා නිකන් හැඳින්නුවොත් පරිගණකයේ කොටස් කියපු ගමන් ඔයාලට මතක් වෙන්නේ පරිගණකයක් සමන්විතලා තියෙන කොටස් කියලා අපි අහුවොත් ඒකෙදි පරිගණකයක සමන්විත කොටස් කියලා අහුවොත් සාමාන්‍යයෙන් ඔයාලට හුරු පුරුදු විදිහට මතක් වෙන්නේ පරිගණක තිරය තියෙන මොනිටර් එක පද්ධති ඒකකයේ තියෙන සිස්ටම් යුනිට් එක ඊළඟට කීබෝඩ් එක මවුස් එක මේ අදාළ කොටස් ටික මේක ඇතුලේ තියෙනවා. තව නැත්නම් මෙතන පොඩි පෙට්ටියක් වගේ උපකරණයක් තියෙනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? මේකට කියනවා UPS එක කියලා. Uninterruptible Power Supply Unit. එහෙම නැත්නම් මේ නිර්බාධක ජව සැපයුම් කියලා කියනවා. එතන මේ කොටස් ටික තමයි මතක් වෙන්නේ. හැබැයි අපි IT ඉගෙන ගන්න දරුවෝ විදිහට අපි දැනගන්න ඕනේ පරිගණකයේ සම්බන්ධතාවය තියෙන මූලික කොටස් මූලික සම්බන්ධය කියලා ගත්තා කරොත් මේ ටික විතරක් නෙමෙයි පරිගණකයට අයිති වෙන්නේ. අපි මේවා හඳුන්වනවා මොනවා කියලාද? මෙන්න මේ කොටස් ටික අපි හඳුන්වනවා මොනවා කියලාද? දෘඩාංග කියලා. ඒ දෘඩාංග කියලා කියන්නේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් භෞතිකව පේනවා. අතින් ස්පර්ශ කරන්න පුළුවන් කොටස් අපි දෘඩාංග කියලා කියනවා. එහෙනම් මේ දෘඩාංග විතරක් තිබිලා පරිගණකයේ වැඩ කරන්න බෑ. පරිගණකයේ වැඩ කරන්න දෘඩාංග විතරක් තිබිලා බෑ. පරිගණකයේ වැඩ කරන්න මේ දෘඩාංග කොටස් ටික එකලස් කරන්නේ කරාට පස්සේ මෙහෙම තිබ්බා කියලා කම්පියුටරයක් වැඩ කරන්න හැකියාවක් නැත. එහෙනම් මේ දෘඩාංග ටිකට පණක් දෙන්න. දැන් ඔයාලා පාරේ යද්දි මවුස් එකක් වැටලා තියෙනවා. මේ මවුස් එකක් වැටලා තියෙනවා. right. ඒ මොහොතේ මේ මවුස් එකෙන් ඇති වැඩක් නැහැ. අරන් වයර් එක අරන් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් පයින් ගන්න පුළුවන්. මොනවා හරි එහෙම දෙයකට පාවිච්චි කරනවා මිසක්කා මේ මවුස් එකක් වෙන තැනක තිබ්බා කියලා, පාරි වැටලා තිබ්බා කියලා, මේසුඩ තිබ්බා කියලා, මවුස් එක වෙනම තිබ්බා කියලා ඔයාලට ඒකෙන් වැඩක් ගන්න බෑ. ඒ වගේම කීබෝඩ් එකක් තියෙනවා. වෙනම කීබෝඩ් එක වෙනම තියෙනවා. මේකිනුත් ඔයාලට නිශ්චිත ප්‍රයෝජනයක් ගන්න බෑ කීබෝඩ් එක වෙනම තිබ්බා කියලා. කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මොනිටර් එකක් වෙනම තියෙනවා. සමහර කාලේ සමහර මොනිටර්ස් වල නම් අර පොඩි බොක්ස් එකක් තියෙනවා. ඒක ගහලා ටීවී බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේකිනුත් ඇති වැඩක් නැහැ. right. මේ කොටස් ටික වෙන වෙනම ගත්තොත් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. එහෙනම් මේ කොටස් ටික එකට සම්බන්ධ කරනවා. ඒත් ගැටලුවක් තියෙනවා. මේ කොටස් ටික එකිනෙකට සම්බන්ධ කරනවා. මම උඩින් ඇඳා වගේ මොනිටරේ වයර් එකක් කනෙක්ට් කරලා මොනිටරින් වයර් එකක් අරගෙන ඒක යවනවා පද්ධති ඒකකයට. යවනවා.
ඒකලා කීබෝඩ් එකටත් වයර් එකක් කරන් යවනවා. දරහ ගන්න මේවා. right මේවා වයර්ස් වලින් කනෙක්ට් කරනවා. right එහෙනම් මෙන්න මේ කොටස් ටික එකට සම්බන්ධ කරා කියලා මේ ටික එකට සම්බන්ධ කරා කියලා ඔයාලට වැඩක් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් කම්පියුටරයක් තියෙනවා. ඔන් කරාට ඔන් වෙන්නේ නැහැ. කළු පාට ස්ක්‍රීන් එක මෙන්න මේ වගේ නතර වෙලා තියෙනවා. කොයි වගේද? මෙන්න මේ රූප සරහන වගේ මෙන්න මේ වගේ නතර වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ මේ වගේ තැනක නතර වෙලා තියෙනවා. වැඩක් ගන්න පුළුවන්ද? කම්පියුටර් ඔන් වෙලා ඔන්න ඔය වගේ අකුරු ටිකක් ඇවිල්ලා නතර වෙලා තියෙනවා. අත්දැකීමක් තියෙන කට්ටිය කියන්න බලන්න. එහෙම වෙලා තියෙනවද? සර් මගේ එකේ ඔහොම වැටිලා ඊට පස්සේ හරි ගියා. ඒ කියන්නේ ඊට පස්සේ තමයි ඔන් වෙන්නේ. චුට්ටක් ඉන්න මට මේ මගේ ස්පීකර් එකේ පොඩි දෝෂ සහගත තත්ත්වයක් තියෙනවා. මේක ගහගන්න යනවා මට වෙන ස්පීකර් එකක්. බ්ලූටූත් එක නැත්නම් නැහැ. එතකොට මම කිව්වේ සමහර ඒ වගේ මේ වගේ කළු පාට ස්ක්‍රීන් එක ඇවිල්ලා නැතර වෙලා තිබුණොත් ඔයාලට මේකේ ඉස්සරහට වැඩ කටයුතු ටික කරගෙන යන්න බෑ. ඒ කියන්නේ එහෙනම් මෙතන මේ කළු පාට ස්ක්‍රීන් එකේ විතරක් නෙවෙයි මේකෙන් එහාට යන්න ඕනේ. මෙන්න මේ වගේ Windows කියන එක ලෝඩ් වෙන්න ඕනේ. මේ වගේ මේ පරණ Windows XP එකක් මේ වගේ Windows එක ලෝඩ් වෙලා මෙන්න මේ ස්ක්‍රීන් එකට එන්න ඕනේ. මේ ස්ක්‍රීන් එක මොකක් කියලාද කියන්නේ? මේ ස්ක්‍රීන් එකට කියනවා ඩෙස්ක්ටොප් එක කියලා. ඩෙස්ක්ටොප් තිරය ඩෙස්ක්ටොප් එක කියලා කියනවා. ලියලා තියාගන්න. ඩෙස්ක්ටොප් එක නේ ඩෙස්ක්ටොප් එක. මෙන්න මෙතනට ආවට පස්සේ තමා ඔයාට ඔයාගේ වැඩ ටික කරන් යන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එකට ආවට පස්සේ ඉතින් එහාට පරිශීලකට දෙනවා. ඔයා දැන් කරගෙන යන්න. අපි කම්පියුටර් ඔන් කරපු වෙලාව ඉඳලා එයාගේ ඇතුලේ යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙලා අපිට බාර දෙනවා දැන් වැඩ ටික කරන් යන්න. එහෙනම් අපිට මවුස් එකෙන් වැඩක් ගන්න පුළුවන්. කීබෝඩ් එකෙන් වැඩක් ගන්න පුළුවන්. ස්පීකර් එකෙන් වැඩක් ගන්න පුළුවන්. මොනිටර් එකෙන් වැඩක් ගන්න පුළුවන්. මේ හැම දෙයකටම කොතනද දෙන්න ඕනේ කම්පියුටරේ? ඔයාගේ මේ ස්ක්‍රීන් එකට එන්න ඕනේ. කොතනද ස්ක්‍රීන් එක? මෙන්න මේ අපි කියන ඩෙස්ක්ටොප් තිරයට ආවේ නැතිනම් මෙන්න මේ කියන ඩෙස්ක්ටොප් තිරයට ආවේ නැතිනම් මවුස් එකෙන් වැඩක් තියද? මොනවද ගන්න පුළුවන් මවුස් එකෙන්? මවුස් එකෙන් වැඩක් නැති වයර් එක ගලවලා රෙදි වයින්ද පාවිච්චි ගන්න පුළුවන්. කීබෝඩ් එකෙන් වැඩක් නැති ඒ ස්ක්‍රීන් ආවේ නැත්නම් අපිට එතකොට මොනිටරින් ඇති වැඩක් නැති එතකොට මෙන්න මේ පෙන් ඩ්‍රයිව් එකක් තිබ්බට වැඩක් නැහැ. ඇයි මේ ස්ක්‍රීන් එක ආවේ නැත්නම් පෙන් එක ගහලා මොනවද බලන්නේ? මේ ස්ක්‍රීන් එකට මේ ඔයාලට දැන් පේන ඩෙස්ක්ටොප් පිරේට එන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලා නතරලා තිබ්බන් කියන්නකෝ ලෝඩින් පාර්ට් එක නතරලා තිබ්බොත් වැඩක් කියනවා. එහෙනම් අපිට දෘඩාංග විතරක් තිබිලා හරියන්නේ නැහැ. නේ පරිගණකයේ ක්‍රියාත්මක කරන්න දෘඩාංග විතරක් තිබිලා හරියන්නේ නැහැ. මේ දෘඩාංග වලට පණ දෙන්නේ කවුද? මේ දෘඩාංග වලට පණ දෙන්නේ කවුද? මුදුකාංග. ඒ මුදුකාංග වලට විශාල මුදුකාංගය මොකක්ද? ඉස්ලාම කම්පියුටර් ඔන් කරපාට පස්සේ ප්‍රථමයෙන් ඔයා දකින ප්‍රධාන මුදුකාංගය මොකක්ද? ඉස්ලාම ඔයා දකින ප්‍රධාන මුදුකාංගය මොකක්ද? මේ ඩෙස්ක්ටොප් තිරය තමයි ඔයා දකින්නේ නේ. ඉතින් දැන් ඔයාලට වැඩක් කරගන්න නම් මේ ඩෙස්ක්ටොප් තිරයට එන්න එපා. මේකෙන් දකින්න මේ ඩෙස්ක්ටොප් තිරය IT මුදුකාංගය කවුද? ඒකට අපි කියනවා මොනවා කියලාද? දැන් මේ කම්පියුටරේ තියෙන්නේ මොකද්ද? Windows 10. Windows 10 කියලා තියෙන්නේ. එහෙනම් මේ Windows 10, Windows 7, Windows 8 මේ වගේ නම් වලින් හඳුන්වන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය. ඇයි මේකට මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ? ඇයි මේකට මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ? මෙයා තමා මේ මෙහෙයුම් පද්ධතිය කියන මුදුකාංගේ තමා මේ සියලුම දෘඩාංග ටික කළමනාකරණය කරලා අපිට වැඩක් කරගන්න පහසුකම් ලබා දෙන්නේ. කීබෝඩ් එකෙන් වැඩක් ගන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. මවුස් එකෙන් වැඩක් ගන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා.
මොනිටර් එකෙන් වැඩක් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. පැහැදිලිද? එතකොට එහෙනම් මෙයා අපිට බාර දෙනවා. දැන් ඔන්න දැන් බාර දීලා තියෙන්නේ. දැන් මට මගේ පරිගණකේ බාර දීලා තියෙන්නේ. නේ මම දැන් දුඩාංග ටික මගේ පරිගණකයේ දුඩාංග ටිකකට සම්බන්ධ වෙලා ඒ දුඩාංග වලට වැඩ කරන්න ඕන විදිහ දීලා වැඩ කරන්න ඕන ආකාරය පැහැදිලි කරලා දුඩාංග වලට මෙන්න මේ තරට අරන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ තරට අරන් ඇවිල්ලා තියෙනවා. රයිට්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම ඔයාලා පොඩි කාලේ ඉස්කෝලේට ඇතුළත් වෙලා ඉස්කෝලේ ඇතුළේදී ඔයාලට උපදෙස් දීලා ඔයාලව විවිධාකාර වලින් ඔයාලා හුරු කරලා මේ යම් මට්ටමකට ගෙනල්ලා සාමාන්‍ය පෙළදී හරි උසස් පෙළදී හරි ආවෙලිට දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාගේ ඔයා ඊට පස්සේ වැඩ ටික කරන් යන්න ඕන. ආයේ ගුරුවරු ඊට පස්සෙන් එනවද? නැහැ. ආයේ දැන් සාමාන්‍ය අවුරුදු 25 30ක් විතර පැනලා පස්සේ දෙමව්පිය ඊට පස්සෙන් එනවද? නැහැ. ඒක ඉතින් හර අපිට ඕනෑ විදිහට අපි වැඩ ටික කරන් යන්න ඕන. එතනත් එහෙමයි. මේ දුඩාංග කොටස් ටිකට කීබෝඩ් වලට මවුස් වලට හાર્ඩ් මේ මදර් බෝඩ් වලට මොනිටර්ස් වලට සියලුම දේවල් වලට අවශ්‍ය උපදෙස් ටික දීලා මෙහිම පද්ධතිය මොකද කරන්නේ? මෙතනින් එහාට කියනවා ඔයාලා ප්‍රයෝජන වැඩ ටික කරන් යන්න. අවශ්‍ය දේවල් තිබ්බොත් මගෙන් ඉල්ලන්න. කියනේ කියනවා. එහෙනම් ඔපරේටිං සිස්ටම් එකක් කියන එක අනිවාර්යෙන් අපිට පරිගණකයේ තියෙන වැදගත්ම මුදුකාංගයක්, වැදගත්ම සහ විශාල මුදුකාංගයක්. මෙයා තමයි මේ හાર્ඩ්වෙයාර් වලට පණ දෙන්නේ. නේ දැන් හાર્ඩ්වෙයාර් වල පණ දෙන්නේ මවුස් එක මෙහෙම තියෙනවා. වැඩක් තියෙද? ඔව් කරන්ට් තරහට ගියොත් ගහන්න පුළුවන්. එච්චරයි. මේ මවුස් එකෙන් වැඩක් ගන්න නම් මේ මවුස් එකෙන් වැඩක් ගන්න නම් මේක කම්පියුටරට කනෙක්ට් කරන්න ඕනේ. කම්පියුටරට කනෙක්ට් කරා කියලා වැඩකුත් නැහැ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේ මවුස් එකෙන් වැඩක් ගන්න නම් මේ කම්පියුටරට කනෙක්ට් කරන්න ඕනේ. කනෙක්ට් කරලා කියලා හරියන්නේ නැහැ. මේකට අවශ්‍ය මේකට මේ මවුස් එක කනෙක්ට් කරා කියලා දෙයක් නැහැ. මේකට අවශ්‍ය මුදුකාංග කොටස ඇතුළත් කරලා මෙහෙම පදට කියන්න ඕනේ. මෙහෙම පද තමයි මේකට අවශ්‍ය උපදෙස් ටික දෙන්නේ. මූලික උපදෙස් ටික දෙනවා. දැන් මවුස් එක පොයින්ටර් එකක් වගේ වැඩ කරනවා මේ. මවුස් එක පොයින්ටර් එකක් වගේ වැඩ කරනවා. රයිට් ක්ලික් කරොත් මෙනු එකක් එනවා. ක්ලික් කරොත් අයිකන් එකක් උඩ ක්ලික් කරොත් සිලෙක්ට් වෙනවා. ඔන්න මවුස් එකේ මූලික උපදෙස් ටික. හරි ඉස්සල්ලාම මම කියවනේ මේකට අපේ දුඩාංග ටිකට පණ දෙන්නේ කවුද? මේ දුඩාංග වලට ඔව් පණ ලබා දෙන්නේ කවුද? මෙහෙම පද්ධතිය. මේ දුඩාංග වලට පණ ලබා දෙන්නේ මෙහෙම පද්ධතිය. එහෙනම් මේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මවුස් එක පටන් ගත්ත ගමන් ඊතලයක් විදිහට තියෙනවා. ඒ වුණාට එයා එහෙම කියලා මවුස් එක හැමදාම ඊතලයක් වෙන්න ඕනි කියලා තීරණයක් ඉන්නේ නෑ මෙහෙම පද්ධතිය. ඒකයි අපිට මේ පරිගණකයේ තියෙන වැදගත්කම. රයිට්. මවුස් එකට දැන් පළවෙනිට වැඩ කරන්නේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකනේ ඔයාලා දකින්නේ. ඉස්සෙල්ලාම දකින්නේ ඩෙස්ක්ටොප් එක. ඩෙස්ක්ටොප් තිරේනේ. ඩෙස්ක්ටොප් තිරේ මොනවද ප්‍රධාන කොටස් ටික මට කියන්න. ඩෙස්ක්ටොප් තිරේ දකින්න පුළුවන් ප්‍රධාන කොටස් ටික මොනවද ඉන්නේ? ඔයාලා ඩෙස්ක්ටොප් තිරේ ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් මවුස් පොයින්ටර් එක. ඊළඟට අයිකන්ස් ටික දකින්න පුළුවන්. my computer icon එක, folder icons තියෙනවා. start button එක. start button එක තියෙනවා. අන්න start button එක දැන් නම් Windows මේ කොඩියේ මාක් එක තියෙනවා. මේ පැත්තේ ඔරලෝසුව තියෙනවා, වෙලාව පෙන්නනවා. තව විවිධ කොටස් තියෙනවා. මෙන්න මේ ටික තමයි ඩෙස්ක්ටොප් තිරේ වල දකින්න පුළුවන්. ඒත් මේ ඩෙස්ක්ටොප් තිරේ දෙන්නේ කවුද අපිට? ඩෙස්ක්ටොප් තිරේ ලබා දෙන මුදුකාංගය තමයි අපි කියන්නේ මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය. අපි දකින අපිට මෙහෙයුම් පද්ධතිය තමයි මේ ඩෙස්ක්ටොප් එක ලබා දෙන්නේ අපිට. මම තව විදිහට අන්දොත් කම්පියුටර් කාවට ආපු ගමන් ඔයා කම්පියුටර් තුල දකින්නේ හાર્ඩ්වෙයාර් ටික. ඉස්සලාම දකින්න දුඩාංග ටික. ඔයාට පේනවා පරිගණකේ කාවට ආවට පස්සේ ඔයාට පේනවා දුඩාංග ටික. keyboard, mouse, speakers, system unit, monitor වගේ පේනවා.
මේ දුඩාංග ටිකට 50ක් ලබා දෙනවා කවුද? අපේ ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය 50ක් ලබා දීලා අපිට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එවනවා. 50ක් ලබා දීලා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එවනවා. ඔතනින් එහාට අපිට කියනවා අපි කැමති විදිහට වැඩ කරන් යන්න කියලා කියනවා. මෙතනින් එහාට අපි කැමති විදිහට වැඩ කරන් යන්න කියලා කියනවා. එතකොට එයා කියන්නේ හැමදාටම මවුස් එක මේ අපි අතේ තියෙන මවුස් එක හැමදාටම ඊතලයක් වෙන්න ඕනි කියලා කියන්නේ නැහැ. රයිට් අපි මේ මවුස් එක හැමදාටම ඊතලයක් වෙන්න ඕනි කියලා කියන්නේ නැහැ. අපි මවුස් එක හැමදාම මේ වගේ කර්සර් එකක් අපි වර්ඩ් වගේ software එකකදී මේ මවුස් එක කර්සර් එකක් වෙනවනේ මේකට කියනවා කර්සර් එක කියලා. කර්සර් එකක් වෙන්න ඕනි කියලා කියන්නේ. මෙහෙයුම් පද්ධතියෙන් මූලිකව කියනවා එයා කර්සර් එකක් කියන්නේ පොයින්ටර් එකක් විදිහට ඉන්න කියලා. මෙහෙයුම් පද්ධතියෙන් ඉස්ලාම කියනවා ආ පොයින්ටර් එකක් විදිහට එන්න. හැබැයි කවුරු හරි වෙනස් වෙන්න කියනවනේ වෙනස් වෙන්න ගැටලුවක් නැහැ. නේ? ඒක බලන්නකෝ දැන් අපි වෙඩි තියෙන ගේම් එකක් ඕපන් කරා කියලා. වෙඩි තියෙන ගේම් එකක් ඕනේ නැහැ. උදාහරණයක් විදිහට ඔන්න මවුස් එක දැන් පොයින්ටර් එකක්. ඒ කියන්නේ මවුස් එකට මෙහෙයුම් පද්ධතිය කියන මුදුකාංගේ මවුස් එකට උපදෙස් දීලා තියෙනවා. ආ පොයින්ටර් එකක් වෙන්න අයිකන් එකක් උඩ ක්ලික් කරොත් ඒ අයිකන් එක සිලෙක්ට් කරන් අයිකන් එක උඩ දෙපාරක් ක්ලික් කරොත් ඒ අයිකන් එක ඕපන් කරන් කොහරි තැනක රයිට් ක්ලික් කරොත් මෙනු එකක් එන්න ක්ලික් කරලා ඩ්‍රැග් කරොත් සිලෙක්ට් වෙන්න. ඔය වගේ පොඩි උපදෙස් ටිකක් දීලා තියෙනවා මේ හાર્ඩ්වෙයාර් එකේ පණ දෙනවා කියන්නේ ඒකයි. යම් කිසි උපාංගයකට පණ දෙනවා කියලා කියන්නේ මෙයාට උපදෙස් ටිකක් දෙනවා. රයිට්. දැන් මට හැමදාටම මේ මවුස් එකේ මේ උපදෙස් ටිකද වැඩ කරන්නේ. ක්ලික් කරොත් ක්ලික් කරන් රයිට් ක්ලික් කරොත් මෙනු එකක් එන්න සිලෙක්ට් කරොත් ඩ්‍රැග් කරලා සිලෙක්ට් කරොත් මේ අයිකන් ටිකක් සිලෙක්ට් වෙන්න. එහෙම නැහැ. ඔයා හිතන්නකෝ පේන් මුදුකාංගේ ඔයාලා ඉස්සල්ලාම කම්පියුටරේ වැඩ කරන්න පටන් ගත්ත software එක. දැන් මේකෙදි මවුස් එක මොකද වෙන්නේ? පොයින්ට් ඊතලද? නෑ. ක්ලික් කරලා ඇද්දොත් ඉරියන් දෙනවා. නේ රයිට් ක්ලික් කරොත් ඉරි මැකෙනවා. මේ රයිට් ක්ලික් කරොත් ඉරි මැකෙනවා. ක්ලික් කරලා ඩ්‍රැග් කරන්න පුළුවන්. ඒකට මවුස් එකේ රූපය වෙනස් කරන්න පුළුවන්. මේ දැන් මවුස් එක පැන්සලක් කරලා තියෙන්නේ. මවුස් එක පැන්සලක් වෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මට මවුස් එක ඉරේසරයක් කරන්න පුළුවන්. මෙතන ක්ලික් කරපුවා මවුස් එකට උපදෙස් ලැබෙනවා ඉරේසරයක් කරන්න කියලා. අන්න ඉරේසරයක් වුණා. මවුස් එක පේන් බකට් එකක් කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මේ එකම හાર્ඩ්වෙයාර් උපකරණය මේ එකම ඩිවයිස් එක විවිධ ස්වරූපයකට වැඩ කරවන්න පුළුවන්. මොනවා නිසාද? එකම ඩිවයිස් එක විවිධ ආකාරයෙන් වැඩ කරවන්න පුළුවන්. දැන් අපි ඇත්තටම චිත්‍රපටයක් ගත්තොත් මොකද වෙන්නේ? එක ඩිවයිස් එකකින් ඔක්කොම කරන්න බෑනේ. පැන්සලක් ඕනේ, ඉරේසරයක් ඕනේ, පාට පැන්සල් ටික ඕනේ, පාට ටික ඕනේ. නේ මේ වගේ ඔබ්ජෙක්ට් අඳින්න වෙන ටූල්ස් ටිකක් ඕනේ. එහෙම නෑ පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණයක් ඔය. මේ එකම උපාංගයට විවිධ උපදෙස් දීලා මෙයාව විවිධ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. එකම උපාංගයට විවිධ උපදෙස් දීලා විවිධ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපිට මේ දුඩාංග විතරක් තිබිලා පරිගණකයෙන් වැඩක් ගන්න බෑ. දුඩාංග විතරක් තිබ්බට පරිගණකයෙන් වැඩක් ගන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මෘදුකාංග ඕනේ. මෘදුකාංග වලින් තමයි මෙයාලට පණ දෙන්නේ විවිධාකාරයේ විවිධ දේවල් කරන්න හැකියාව ලබා දෙනවා. මෘදුකාංග දැන් පේන් මෘදුකාංගය තුල මෙහෙමයි. මේ පේන් මෘදුකාංගය තුල මවුස් එක ඔය විදිහට වැඩ කරනවා. දැන් මේකේ ක්ලික් කරා කියලා ඉරිය දෙනවද? නෑ. මේ ඩෙස්ක්ටොප් එක. ඩෙස්ක්ටොප් එක කියලා කියන්නේ කාගේද? මෙහියුම් පද්ධතියේ කොටස. වෙඩි තියෙන ගේම් එකක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ක්ලික් කරද්දී මොකද වෙන්නේ? වෙඩි තියෙන ගේම් එකක් පාවිච්චි කරලා ක්ලික් කරද්දී මොකද වෙන්නේ? වෙඩි උණ්ඩ යනවා. ඩෙස්ක්ටොප් එක උඩ ක්ලික් කරා කියලා වෙඩි උණ්ඩ යන්නේ නැහැ හැබැයි. මවුස් එක පිස්තෝලයක් වෙන්නෙත් නැහැ. මේ මවුස් එක උපදෙස් දෙනවා පිස්තෝලයක් වෙන්නේ. එකම උපාංගය පාවිච්චි කරලා විවිධ වැඩ කටයුතු කරන්න පුළුවන් මොනවා නිසාද? මෘදුකාංග නිසා. එහෙනම් පරිගණකයේ සම්බන්ධිතලා තියෙන වැදගත් කොටසක් තමයි මොනවද මේ? මෘදුකාංග. එහෙනම් පරිගණකයේ කොටස් ගැන හබුවාම අපිට දැනගන්න වෙනවා. අපිට කියන්න සිද්ධ වෙනවා. පරිගණකයේ සංරචක කියපුවාම
දුඩාංග දුඩාංග වල පණ දෙන්නේ මෘදුකාංග. දුඩාංග වල පණ දෙන්නේ මෘදුකාංග right. hardware ටික තියෙනවා software ටික තියෙනවා. පරිගණකයේ වැඩ කරයිද? පරිගණකයේ වැඩ කරන්න කවුද ඉන්න ඕනේ? පණ ඇති පුද්ගලයෝ ජීවාංග ජීවීන් ඉන්න ඕනේ. ජීවාංග. එහෙනම් පරිගණකයෙන් වැඩක් ගන්න ප්‍රධාන වශයෙන් දුඩාංග මෘදුකාංග සහ ජීවාංග සිටිය යුතුයි. ඊට අමතරව පරිගණකයක් ඔන් කරන්න අවශ්‍ය මෘදුකාංග කොටස අපි කියනවා පරිගණකයක් ඔන් කරන්න අවශ්‍ය මෘදුකාංග කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා ස්ථිරාංග කියලා. right නම් බලන්න ඔයාලගේ අච්චුපොතේ නෙමෙයි ටියුට් එකේ පරිගණකයක මූලික සංරචක පරිගණකයක් සමන්විතලා දෙන ප්‍රධාන කොටස් හතරයි. එකක් දුඩාංග. අතින් ස්පර්ශ කරන්න පුළුවන් දේවල් දුඩාංග කියලා කියනවා. මෘදුකාංග අතින් අල්ලන්න බෑ හැබැයි පරිගණකයේ දෙන ලද උපදේශ මාලාවක්. පරිගණකයේදී උපදෙස් දෙන්නේ මේ විවිධ දේවල් වලින් විවිධ මේ කාර්යයන් කරගන්න අපට උපදෙස් දෙන්න වෙනවා. ස්ථිරාංග යම් පද්ධතියක යම් උපකරණයක මූලික ක්‍රියාකාරීත්වයට අදාළ උපදෙස් ඒක ඔන් කරන්න අවශ්‍ය උපදෙස් ටික තියෙන ස්ථිරාංගය තුල. මෙතන හදාගන්න ස්ථිරාංග නෙවෙයි මෙතන ජීවාංග වෙන්න ඕනේ. මෙතන ලියා ගන්න ජීවාංග. එහෙනම් අපි බලමු දුඩාංග කියන්නේ මොකද්ද මෘදුකාංග කියන්නේ මොකද්ද ජීවාංග කියන්නේ මොකද්ද කියලා. මේක මම අන්තිමේට කරනවා පරිගණකයක් පණ ගන්නන ආකාරය. right. යට තියෙනවා දුඩාංග යනවා. මොකද්ද මේ දුඩාංග කියලා කියන්නේ? ඔව්. භෞතිකව පෙනෙන අතින් ස්පර්ශ කරන්න පුළුවන් කොටස්. අපි ලියා ගමු. පරිගණක සතු අතින් ස්පර්ශ කළ හැකි අතින් ස්පර්ශ කළ හැකි අතින් ස්පර්ශ කළ හැකි භෞතික කොටස් අතින් ස්පර්ශ කළ හැකි භෞතික කොටස් දෘඩාංගයේ පරිගණකය තුල තියෙන්නත් ඕනේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් ඉන්නත් ඕනේ භෞතිකව පේන්න පුළුවන් ඉන්නත් ඕනේ ඒවා අපි දෘඩාංග කියලා කියනවා. ඒක මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයට යම්කිසි කාර්යයක් කරන්න දෙන ලද උපදෙස්. ඊළඟ මෘදුකාංගයටදී යම් කාර්යයක් ඉටු කර ගැනීමට පරිගණකයට දෙනු ලබන උපදෙස් මෘදුකාංග ලෙස හඳුන්වයි. යම් කාර්යයක් ඉටු කරගන්න මොන හරි දෙයක් චිත්‍රයක් අඳින්න වීඩියෝ එකක් බලන්න ගේම් එකක් ගහන්න මේ වගේ යම් කිසි කාර්යයක් ඉටු කරගන්න පරිගණකයට දෙන ලද උපදෙස් මෘදුකාංග කියලා කියනවා. ස්ථිරාංග ස්ථිරාංග කියලා කියන්නේ ස්ථිරාංගය කියලා කියනවා යම් පද්ධතියක මූලික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය උපදේශ අපි ඉස්සර වෙනම කතා කරමු. ස්ථිරාංගය අනුව යම් පද්ධතියක
මූලික ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් ස්ථිරාංග වේ. නම් පද්ධතියක මූලික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය උපදෙස්. පරිගණක සතු අතින් ස්පර්ශ කළ හැකි භෞතික කොටස් ක්‍රීඩාංග කියලා කියනවා. යම් කාර්යයක් ඉටු කර ගැනීමට පරිගණකයේ දෙන ලබන උපදෙස් සමූහයක් නැත්නම් උපදෙස් මාලාවක් මුදුකාංග කියලා කියනවා. යම් පද්ධතියක මූලික ක්‍රියාකාරීට අවශ්‍ය උපදෙස් ස්ථිරාංග කියලා කියනවා. මුදුකාංග දැන් අපි කියවනේ අපි දුරාංග ගැන ඉගෙන ගත්තා. දෙවෙනි පාඩමේදී. දෙවෙනි පාඩමේදී දුරාංග ගැන ඉගෙන ගත්තා. right දුරාංග මත චුට්ටක් මතක් කරොත් එහෙම දුරාංග කියන එක ප්‍රධාන කොටස් වලට බෙදෙනවා. ආදානුපාංග පරිගණකයේ විවිධ දේවල් ආදානය කරන්න පුළුවන් ආදානුපාංග කියලා කියනවා. ආදානුපාංග කියලා කියනවා. ප්‍රතිදානුපාංග පරිගණකයේ විවිධ දේවල් පිටතට ගන්න ඒවා ප්‍රතිදානුපාංග. දත්ත හතරතුරු ගබඩා කරන්න පාවිච්චි කරනවා ආචයනුපාංග. සකසන්න පාවිච්චි කරනවා මධ්‍ය සැකසුම් ඒකකය. මෙන්න මේ වගේ දුඩාංග ටික අපි වර්ගීකරණය කරන විදිහ දෙවෙනි පාඩමේදී ඉගෙන ගත්තා. right දෙවෙනි පාඩමේදී මේ දුඩාංග ටික ගැන ඉගෙන ගත්තා. අන්තිමේදී ජාලකරණයත් වෙනම කතා කරා. පරිගණක ජාලකරණයත් වෙනම අපි සාකච්ඡා කරා. එහෙනම් දැන් මේ අපි කතා කරන්නේ මුදුකාංග ගැන. පරිගණකයේ සතු මුදුකාංග ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි පද්ධති මුදුකාංග. පද්ධති මුදුකාංග. ඇතරම් පද්ධති මුදුකාංග පාවිච්චි කරන්නේ පරිගණක පද්ධතියේ අවශ්‍යතාවයන් වලට. පරිගණකයක් ඔන් කරන්න පරිගණක පද්ධතියේ විවිධ අවශ්‍යතාවයන් වලට පද්ධති මුදුකාංග පාවිච්චි කරනවා. දැන් මෙතනින් පොඩි ලියාගත්තත් කමක් නැහැ. මේ පැත්තට ඉන්නේ පද්ධතියේ අවශ්‍යතාවයන්ට පද්ධති මුදුකාංග පාවිච්චි කරනවා. පරිශීලකගේ අවශ්‍යතාවයන් වලට භාවිතා කරන්නාගේ නැත්නම් පරිශීලකගේ අවශ්‍යතාවයන්ට අපි පාවිච්චි කරනවා මුදුකාංග වර්ගය. අපි කියනවා යෙදුම් මුදුකාංග. පද්ධති මුදුකාංග පද්ධති අවශ්‍යතාවයට යෙදුම් මුදුකාංග පාවිච්චි කරන ගැන අපේ අවශ්‍යතාවය. ඔයාලා කියන්නකො
පාවිච්චි කරන මෘදුකාංග මොනවද? යෙදුම් මෘදුකාංග හරි ලේසියෙන් වර්ග කර ගන්න පුළුවන්. අපි පාවිච්චි කරන මෘදුකාංග මොනවද කියලා කිව්වොත් අපිට යෙදුම් මෘදුකාංග වල උදාහරණ ලියන්න පුළුවන්. මොනවද? ලියුම් කියුම් ටයිප් කරන්න පාවිච්චි කරනවා වර්ඩ්. එහෙනම් වර්ඩ් කියන්නේ යෙදුම් මෘදුකාංගයක්. අන්තර්ජාලයට පිවිසෙන්න පාවිච්චි කරනවා Google Chrome. අන්තර්ජාලයට පිවිසෙන්න Google Chrome පාවිච්චි කරනවා. තව ඔන්ලයින් ක්ලාසස් වලට Zoom app එක පාවිච්චි කරනවා. අන්න භාවිත මෘදුකාංගයක්. පරිශීලකී අවශ්‍යතාවයට ඒකට යෙදුම් මෘදුකාංග කියලා කියනවා, භාවිත මෘදුකාංග කියලා කියනවා. භාවිත මෘදුකාංග. Word, Google Chrome, Zoom. ෆොටෝ එඩිට් කරන්න අපි පාවිච්චි කරා GIMP. GIMP කියන software එක නැත්නම් Photoshop. චිත්‍ර දින පාවිච්චි කරනවා Paint. ගණන් හදන්න Excel. මේ වගේ විවිධ මෘදුකාංග වල ලියන්න පුළුවන්. හැබැයි ඔකට වෛරස් ගාඩ් එහෙම ලියන්න එපා. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවයට, යූසර්ගේ අවශ්‍යතාවයට මේකට ඇතුළත් කරගන්න ඒවා යෙදුම් මෘදුකාංග කියලා කියනවා. බලන්න ඊට පස්සේ පද්ධති මෘදුකාංග මම ලියා ගන්න ඉලා දෙන්නම්. පද්ධති මෘදුකාංග ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මේ පරිගණකයේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය. පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන කොටස් තුනයි. විශාලම මෘදුකාංගය මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය. අපි ඔපරේටින් සිස්ටම් කියලා කියනවා, OS එක කියලා කියනවා. මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ තියෙන ප්‍රධානම පද්ධති මෘදුකාංගය. ඇයි ඒ? මෙහෙයුම් පද්ධතියෙන් තමයි මේ උපාංග වලට 50ක් දෙන්නේ. සියලුම උපාංග වලට 50ක් දෙන්නේ. තව තියෙනවා උපයෝගීතා මෘදුකාංග. supporting softwares. උපයෝගීතා මෘදුකාංග කියලා කියන්නේ ඔයගේ සාමාන්‍ය පරිගණකයේ පරිපාලන කටයුතු වලට සහාය දක්වන මෘදුකාංග. ඊළඟට භාෂා පරිවර්තක language translation. මොකද අපි වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒතර අපිට පරිගණක භාෂාව තේරෙන්නේ නැහැ. පරිගණකයේ වැඩ කරන්නේ එක බිඳුවේ. අපි වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙනම් එක බිඳුවේ භාෂාව අපේ භාෂාවට පරිවර්තනය කරන්නත්, අපේ භාෂාව එක බිඳුවට පරිවර්තනය කරන්නත් භාෂා පරිවර්තක පාවිච්චි කරනවා. ප්‍රධාන වශයෙන් භාෂා පරිවර්තක තුනක් තියෙනවා. එකක් assembler. 11 දේවල් ඉගෙන ගන්නවා. assembler. අර්ථ වින්‍යාස. assembler. අර්ථ වින්‍යාස. සම්පාදක. වැඩි රගා ලියා ගන්න බලන්න. මෘදුකාංග වර්ගකරණයේදී right. එහෙනම් මේ ටික අපි කතා කරේ. ඊට පස්සේ මෘදුකාංග වර්ග දෙකයි. යෙදුම් මෘදුකාංගයි පද්ධති මෘදුකාංගයි. එතකොට මම මේ පැහැදිලි කරේ පද්ධති මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය. කියන්නේ පරිගණකයේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට
කියන්නේ mouse එක වැඩ කරන්න, keyboard එක වැඩ කරන්න, speakers වලින් sound එක ඇහෙන්න, ඉන්ටර්නෙට් එකෙන් දත්ත ගේන්න, ඒ වගේ ඔපරේට් කරන්න මේක මේ කම්පියුටරේ ඔපරේට් කරන්න පාවිච්චි කරන මෘදුකාංග පද්ධති මෘදුකාංග කියලා කියනවා. right? ඒකේ ප්‍රධාන වශයෙන් වැදගත්ම වෙන එක මෙහෙයුම් පද්ධතිය. විශාලතම සහ ප්‍රධාන මෘදුකාංගය විශාලතම සහ ප්‍රධාන මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියට අපි කියනවා ඔපරේටිං සිස්ටම් එක කියලා. ඔපරේටිං සිස්ටම් OS ඔපරේටිං සිස්ටම් එක කියලා කියනවා. මෙහෙයුම් පද්ධති තියෙනවා. උපයෝගීතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් අපි කියේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න සපෝටින් සොෆ්ට්වෙයාර්ස් ඒ වගේම භාෂා පරිවර්තක ට්‍රාන්ස්ලේටර්ස් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් පරිවර්තනය කරන්න බලන්න මෙහෙයුම් පද්ධතිය යටතේ ඔයාලට තියෙනවා උදාහරණ ටිකක් MS DOS ඉස්සර කාලේ තිබ්බේවා අර කළු පාට ස්ක්‍රීන් එකේ අකුරෙන් සුදු පාට අකුරෙන් විතරයි තිබ්බේ රූප නැහැ වීඩියෝ නැහැ ඔඩියෝ නැහැ කිසිම දෙයක් නැහැ අකුරු විතරයි MS DOS Windows XP ඔය Windows වල Windows කියන්නේ මෙහෙම පද්ධතියක් XP 7 8 10 වගේ operating systems අපි ගත්තොත් මේවා Windows ලගේ Windows Server කියලා operating system එකක් තියෙනවා වැදගත් එක පරිගණක ජාල වලට මේක දාන්නේ අපේ පරිගණක වලට දාලා වැඩක් නැහැ Windows mobile phone එක කරන operating system එහෙනම් මේ තුනම ඇවිල්ලා අපිට මතක තියාගන්න මේක මෙන්න මේ කොළ පාටින් highlight කරලා තියෙනවා කොළ පාටින් කියන්නේ අලු පාට කලයකින් තියෙනවා මේ මෘදුකාංග සෙට් එකට මුදල් ගෙවිය යුතුය මුදල් ගෙවා ලබා ගත යුතුය සල්ලි දීලා ගෙයා ගන්න එක සල්ලි දීලා ගන්න ඕනේ ඒකෙදි මෙන්න මේ ටික ඇවිල්ලා මෙන්න මේ ටික ඇවිල්ලා Microsoft company එකේ මේක Microsoft ලගේ මේ දෙක Apple company එකේ පහළ තියෙන ඒවා නොමිලේ ගන්න ඒවා Ubuntu Linux Santana Linux Android කියලා කියන්නේ මේවා FOSS කියන වචනේ අපි සරලවම කියොත් නොමිලේ හැබැයි මේ FOSS කියන වචනේ තේරුම පැත්තකින් ලියලා තියාගන්න FOSS අර දන්නේ නැත්නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ FOSS කියලා කියන්නේ කොස් නෙවෙයි FOSS FOSS free and open source software free and open source softwares ඒ කියන්නේ free කියන්නේ නිදහස් හා විවෘත මෘදුකාංග නිදහස් හා විවෘත මෘදුකාංග නිදහස් හා විවෘත මෘදුකාංග දැන් ක්ලාස් එක කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න මේ ඔයාලා ටියුට් එක මම ඔයාලට ගන්න විදිහක් තිබුණ නැත්නම් මේ right නිදහස් හා විවෘත මෘදුකාංග FOSS කියලා කියන්නේ එහෙනම් මුදල් ගෙවා ගන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් තියෙනවා මුදල් ගෙවන්න නැතුව ගන්න ඒවාත් තියෙනවා නොමිලේ ගන්න ඔපරේටින් සිස්ටම් උත් තියෙනවා සල්ලි දීලා ගන්න ඒවා තියෙනවා සල්ලි දෙන්නේ නැතුව ගන්න ඒවා තියෙනවා
මොනවද මේ force free and open source ubuntu linux hantara linux android කියන්නේ google එකනේ මේ android කියලා කියන්නේ google company එක තව තියෙන operating system ඕන තරම් මම පොඩි කොටසක් දාලා තියෙනවා ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන තමයි operating system එහෙනම් මෙහෙයුම් පද්ධතිය තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ මෙහෙයුම් පද්ධති මොකද අපේ පරිගණකයේ විශාලම මුදුකාංගය පරිගණකයේ තියෙන ප්‍රධානම සහ විශාලතම මුදුකාංගය තමයි මේ මෙහෙයුම් පද්ධතිය. මේ මෙහෙයුම් පද්ධතියෙන් කරන්න පුළුවන් දේවල් කරන කාර්යයන් ටික පිළිබඳ විශ්ලේෂණාත්මකව ඉගෙන ගන්න ඕනේ ගැඹුරින් ඉගෙන ගන්න බෑ අපිට. ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඉතින් මේ කාලේ තුල ඔයාලට අමාරුයි මොකද O level subject එකේ මේ පාඩම් 10 වසරේ පාඩම් 9යි 11 වසරේ පාඩම් 6යි ඔය ටිකත් එක්ක තව විෂයන් 8යි ඔවත් එක්ක මේ මෙහෙයුම් පද්ධති කියන එකත් ටිකක් ගැඹුරට අධ්‍යයනය කරන්න ගියොත් එහෙම මේ ගැඹුරින් මේ අධ්‍යයනය කරන්න ගියොත් එහෙම ලොකු කාලයක් යනවා අනික මෙහෙයුම් පද්ධති කියන ටිකක් සංකීර්ණ පාඩමක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ගියොත් ටික අමාරු වෙන හින්දා සරල අදහසක් ගන්න මේ මතක තියාගන්න ඔපරේටිං සිස්ටම් එක කියන්නේ නැත්නම් මෙහෙයුම් පද්ධතිය කියන්නේ ඉතා වැදගත්ම මුදුකාංගයක් අපිට. මොකද මෙයානේ මේ ඔක්කොම ටික එකලස්කරණය කරලා මැනේජ් කරලා දෙන්නේ. නේ යාට ලොකු සංකීර්ණ කාර්යභාරයක් තියෙනවා මේකේ. දැන් ගෙදර ගත්තොත් අපි ගෘහ මූලිකය ගත්තොත් තාත්තනේ සම්පූර්ණ ගෙදර කළමනාකරණ ක්‍රියාවලිය එයා තමයි කරගෙන යන්නේ. නේ බඩු ගෙදරට ගේනවා ගේ හදනවා නේ තව මේ ඔයාලට ඉගෙනීම් කටයුතු සිදු කරනවා ක්ලාසස් පිළිබඳව හොයලා දෙනවා සමහරට දෙමාපියෝ අම්මා තාත්තා දෙන්නා එකතු වෙලා තමයි ඒක කරන්නේ. ඒකට මේ කට්ටිය තමයි මේක සම්පූර්ණ කල්පනාකරණය කරගෙන යන්නේ. ඔයාලට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් අපි ඒ කියන්නේ ඔයාලට මේ සාමාන්‍යයෙන් කෑම ටික හම්බ වෙනවා. කෑම කියන්නේ ගුටි නෙවෙයි. කෑම අදාළ කන්න බොන්න ආහාර පාන හම්බ වෙනවා. ඇඳුම් පැළඳුම් හම්බ වෙනවා. ඉගෙන ගන්න ඕන දවස් ඉගෙන ගන්න දේවල් හම්බ වෙනවා. මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා zoom යන්න ෆෝන්ද ලැප්ටොප්ද data cardද අරවද මේවද සියලු දේවල් හම්බ වෙනවා. ඒවා ගේන්නේ කොහොමද? ඒවා ගන්න තියෙන අමාරුව ඒවට වැය කරන්න ඕනේ කැපකිරීම පිළිබඳ ඒක ඔයාලට දැනෙන්නේ නැහැ. ඒක යාළගේ අභ්‍යන්තරේ තියාගෙන යාළා කොහොම හරි කරලා අවශ්‍ය සියලු පහසුකම් සපයනවා. ඔයාලට තියෙන්නේ උදේ නැගිට කාන්ත ඒක හම්බ වෙනවා කැම ටික තියෙනවා මේ ඉස්කෝලේ යන්න අවශ්‍ය නම් ඇඳුම් පැළඳුම් ටික හම්බ වෙනවා නේ ඕන ඉස්කෝලේ ගිහින් දානවා ඒ අවශ්‍ය ටික කරගන්න ඒ අවශ්‍ය ටික හම්බ වෙනවා එතකොට මේකෙත් මම කියන්නේ වගේ මේ අපිට කම්පියුටර් ඔන් කරලා පස්සේ ඩබල් ක්ලික් කරපුවාම ෆයිල් ඕපන් වෙනවා මකන්න ඕන නම් මැකෙනවා මකන්න පුළුවන් නම් මකන්න පුළුවන් නේ පෙන් එක ගාම පෙන් එක ඇතුලේ තියෙන බලන්න පුළුවන් අභ්‍යන්තරේ මාර සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. රයිට් දැන් අපි පෙන් ඩ්‍රයිව් එකක් ගත්තොත් එහෙම නේ සාමාන්‍යයෙන් මොනවාරි පෙන් ඩ්‍රයිව් එකක් ගත්තොත් එහෙම මේ පෙන් එකේ ඇතුලේ තියෙන දේවල් අපිට පෙන් එක දෙකට කල්ලා බලන්න පුළුවන්ද බෑනේ. මේ පෙන් එකේ ඇතුලේ තියෙන දේවල් පෙන් එක දෙකට කල්ලා බලන්න බෑ. නේ එතකොට මෙයා මොකද කරන්නේ මේක කම්පියුටර් එකට ගහපුවාම කම්පියුටරේ මෙහෙයුම් පද්ධතිය හරහා මේකේ තියෙන දත්ත ටික කියවලා නේ එක බින්දුනේ තියෙන්නේ මේකේ එක බින්දු ටික එළියට අරගෙන ඒකෙන් නිර්මාණය වෙන පින්තූරයේ අකුර ශබ්දය ආදී සියලු දේවල් අපිට ග්‍රැෆිකලි පෙන්වනවා. ලේසි පහසු වැඩක් නෙමෙයි මෙයා කරන්නේ. අපිට දැනෙන්නේ අපි ක්ලික් කරනවා රයිට් ක්ලික් කරනවා ඕපන් කරනවා නේ ඉක්මනට උන් නැත්තම් මවුස් එකට ගහනවා කීබෝඩ් එකේ එන්ටර් එක හමාර කට්ටිය ඕපනවා දෙබිල්ලක් ආයේ නිකන් මේ කම්පැනිට ඇහෙනවා. මම ප්‍රැක්ටිකල් එහෙම කරන්න යනවා ළමයි නේ. බැඩ් බින්දර ටක 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 ටෝක් ගාලා ගන්නවා. අර කියන්නේ ඉවසන්නේ නැහැ. වෙන්න නැත්තම් ක්ලික් කරගෙන යනවා. දැන් මොකක් හරි කම්පියුටරේ මොකක් හරි කර ස්ටක් වුණා කියන්නේ. ඉන්ස්ට්‍රක්ටර් ගහම අරක ක්ලික් කරනවා ආයේ නෑ නිකන් මේ කියන්නේ සාමාන්‍ය අවුරුද්දකට විතර ක්ලික් කරන්න පුළුවන් ටික ක්ලික් කරනවා ඒ වෙලාවේ. ඒ තරම් අදිසි හැබැයි ඉතින් කම්පියුටරේ එහෙම ක්ලික් කරා ගියපුවාම එන්නේ නැහැ. එහෙම ක්ලික් කරාට ස්ටක් වුණා කියලා ඕක කොච්චර ක්ලික් කරත් මේ එහෙම එන්නේ නැහැ. මොකද ඒ එතකොට එන්නේ තවත් හිර වෙනවා.
මොකද අපි ක්ලික් කරන්න මේ පරිගණකයට ඉන්ස්ට්‍රක්ෂන් යවන්නේ. මේ mouse එකෙන් ක්ලික් 10ක් ක්ලික් කරොත් මේ ක්ලික් 10ට උපදෙස් 10ක් මේ පරිගණකය තුල යනවා. නේද? මේ ක්ලික් 10ට උපදෙස් 10ක් යනවා. එතකොට අපි දන්නකො මැෂින් එක ස්ට්‍රක් වෙලා අපි ක්ලික් කරනවා. වැඩ කරන්නේ නැහැ. එතකොට ඒවත් එයා රෙකෝඩ් කරගෙන ඉන්නවා. හිතාගෙන ඉන්නවා. පොලිමේ තියාගෙන ඉන්නවා. මේකින් ක්ලික් 1000ක් එබුවොත් එහෙම ඒ 1000ත් අර ගොඩට යනවා. පොලිමේ තියාගෙන අර ස්ට්‍රක් වෙලා තියෙන තැන එහෙම හිර වෙනවා. අර ක්ලික් 10ත් පිටිපස්සෙන් තවත් අර දැනට ස්ට්‍රක් වෙලා තියෙන එක පොඩ්ඩක් ලිහිල් කරගත්ත ගමන් මොකද වෙන්නේ? අර 1000ත් එනවා. ක්ලික් 1000. ඒකටත් එයා උත්තර සපයන්න ඕන. ඒ හින්දා මේ ඒකේ සමාර සංකීර්ණ දෙයක් කරන ඔපරේටින් සිස්ටම් එක. මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ මේ ඉතා සංකීර්ණ දෙයක් කරනවා. හැබැයි ඒක අපිට දැනෙන්නේ නැහැ. එතකොට ඒක මම කිව්වේ මතක තියාගන්න මේ මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ අපි හොඳටම දැනගන්න ගන්න ඕන මුදුකාංගයක්. ඒ වගේම මෙයා තමා විශාලතම සහ ප්‍රධානතම මුදුකාංගය. මෙයා නැති වුණොත් මෙහෙයුම් පද්ධතිය නැති වුණොත් ඔයාලගේ මේ පරිගණකයෙන් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න හැකියාවක් නැහැ. පැහැදිලිද? එහෙනම් මෙහෙයුම් පද්ධති වර්ග තියෙනවා. සල්ලි දීලා ගන්න ඒවා තියෙනවා. MS Microsoft company එකෙන් දෙන ඒවා නිකන් දෙන්නේ නැහැ. අපි නිකන් පාවිච්චි කරාට Microsoft ලා එහෙම නිකන් දෙන්නේ නැහැ. අපි හොරෙන් පාවිච්චි කරනවා. ඒකට ඉස්සරහදී ඉදිරියේදී නීති දැඩි කරයි. එතකොට ඉතින් අපිට සිද්ධ වෙනවා මෙයාලගේ නීති එක කාලෙට එක දැන් අවුරුදු 5කට 6කට ගියාට පස්සේ එක කාලවලදී මේ නීති සද කරනවා. කාලයක් තිබ්බා Windows දාන්න බෑ. කොහේ හරි තානක කොර කොපියක් පයිරට් වර්ෂන් එකක් දැම්මොත් එම අලනවා. ඇලුවොත් ලක්ෂ 5ක් දඩ ගහනවා නැත්නම් අවුරුදු 5ක් කිරේ යන්න ඕනේ. ඉතින් එහෙම තිබුණා. මාස 6ක් 7ක් ගියාට පස්සේ ආයේ නැහැ. එහෙම කාලෙන් කාලෙ අලුත් වෙනවා. එතකොට ඉතින් ඒක ගොඩක් කම්පැනි වල ගොඩක් කැම්පස් එකේ වගේ දේවල් ඒ වගේ කට්ටිය ඒ වගේ තැන්වල උගන්වන්නේ මේ Ubuntu Linux ඒ වගේ තමයි වැඩ කරන්නේ. ලොකු කම්පැනිස් එහෙම Linux වල තමයි වැඩ කරන්නේ. අයියේ. open source. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඉතින් අපිට නොමිලි ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් Microsoft දවසක මේ නිදි තද කරොත් අපිට සිද්ධ වෙනවා Ubuntu Linux වගේ free and open source විනිදහස් සහ නොමිලේ Chromebook කියලා තෝ OS එකක් තියෙනවා. මොකද? Chromebook කියලා එකක් තියෙනවා නේද? Chromebook කියන ඒකත් Google එක යන එකක් නේ. එයාලගේ ලැප්ටොප් එකට මේන එකක් නේ Chromebook එක. ඒ වගේ ගොඩක් ඔපරේටින් සිස්ටම් තියෙනවා. right? අපි ගොඩක් ෆැමිලියර් වෙන්නේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ Microsoft Windows, Apple, Ubuntu Linux, තව තියෙනවා Fedora වගේ මේ ෆෝන් වල එනවා Symbian කියලා OS එකක් එනවා. තව ගොඩක් ඒවා තියෙනවා. right. ඉතින් එහෙනම් මතක තියාගන්න මෙහෙයුම් පද්ධතිය වල උදාහරණත් එක්ක මතක තියාගන්න. සල්ලි දීලා ගන්න ඒවා මොනවද? සල්ලි නොදී ගන්න ඒවා මොනවද? මේ තමයි මෙහෙයුම් පද්ධතිය වල උදාහරණ. ඒ වගේ උපයෝගිතා මුදුකාංග තියෙනවා. උපයෝගිතා මුදුකාංග පාවිච්චි කරන්නේ මොකටද? කාර්යක්ෂමතාව වැඩි කරගන්න. පරිගණකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න පාවිච්චි කරන මුදුකාංග අපි කියනවා උපයෝගිතා මුදුකාංග. මේ ගොඩක් ලොකු නෑ චූටි මුදුකාංග. right එතකොට සමහර විට හොඳට අහගන්න ඔයාලට උපයෝගිතා මුදුකාංග සහ මේ යෙදුම් මුදුකාංග කියන ඒවා පැටලෙන්න පුළුවන්. පැහැදිලිද? මොකද උපයෝගිතා මුදුකාංග දැන් මම ගත්තොත් මේ වෛරස් ගාඩ් එක. වෛරස් ගාඩ් එක උපයෝගිතා මුදුකාංගයක්ද යෙදුම් මුදුකාංගයක්ද කියලා අහනවා. නේ එතකොට ආර ප්‍රශ්නයක් එනවා මොකද වෛරස් ගාඩ් එක අපිනේ දාගන්නේ. ඔපරේටින් සිස්ටම් එකෙන් දාන්නේ නැහනේ. හැබැයි බලන්න අවශ්‍යතාවය මේ උපයෝගිතා මේ යෙදුම් මුදුකාංග කියලා කියන්නේ භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය අනුව පරිගණකයට දාන දේවල්. ඒතකොට භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය කියලා කියන්නේ අපි කම්පියුටර් එකක් සල්ලි දීලා ගන්නෙ එක්කෝ ලියුමක් ටයිප් කරන්න, ෆොටෝ එකක් එඩිට් කරන්න. අහන ලියුමක් ටයිප් කරන්න අපි කම්පියුටර් එක ගන්නවා නම් Microsoft Word කියලා කියන්නේ යෙදුම් මුදුකාංගයක්. මොකද Word කියන එක භාවිතා කරන්නාට එයාගේ මොනවා හරි අවශ්‍යතාවයක්. ලියුම් ටයිප් කිරීම. දෛනික කාර්යයක්. ෆොටෝ එකක් එඩිට් කිරීම. Photoshop. අන්තර්ජාලයට පිවිසීම. Google Chrome.
සින්දුවක් ඇසීම කේම් ප්ලේයර් මේ වගේ අපි විවිධ කාර්යයන් සඳහා දෛනිකව කරන කාර්යයන් සඳහා පාවිච්චි කරන මෘදුකාංග තමයි යෙදුම් මෘදුකාංග. කියන්නේ මොන හරි වැඩකට පාවිච්චි කරනවා. හැබැයි වෛරස් ගාඩ් එක අපි ප්‍රධාන විදියට වෛරස් ගාඩ් එක ඕපන් කරලා කවුරු හරි කම්පියුටර් ඔන් කරලා වෛරස් ගාඩ් එක දිහා බලන් ඉන්නවද? දැන් කම්පියුටරේ වැඩක් කරන්නත් නැහැ කියලා කම්පියුටර් ඔන් කරලා වෛරස් ගාඩ් එක ඕපන් කරනවා, ක්ලෝස් කරනවා, ඕපන් කරනවා, ක්ලෝස් කරනවා, ස්කෑන් කරනවා, ස්ටොප් කරනවා. එහෙම කරනවද? නැහැනේ. ඒක තියෙනවා වෛරස් ගාඩ් එක අපි තමයි දාන්නේ. වෛරස් ගාඩ් එක අපි පරිශීලක තමයි මේකට දාන්නේ. ඒ වුණාට වෛරස් ගාඩ් එක තියෙනවා. එයා බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට ප්‍රොසෙස් කරනවා. ඊට පස්සේ එමීට වැඩ කරගෙන යනවා. ඒතකොට ඒ වගේ මෘදුකාංග යෙදුම් මෘදුකාංග වෙන්නේ නැහැ. මොකද කවුරු හරි කෙනෙක් පරිගණකයක් සල්ලි දීලා ගන්න නැහැ. වෛරස් ගාඩ් එකක් තියාගන්න. වෛරස් ගාඩ් එකක් දාලා තියාගන්න කම්පියුටර් සල්ලි දීලා ගන්න නැහැ. එහෙනම් මං කියන්නේ මට මේ වෛරස් ගාඩ් එකක් දාගන්න ඕන වෙන මම කම්පියුටර් සල්ලි දීලා ගන්න ඕන කියලා කම්පියුටර් ගන්න නැහැ. කම්පියුටර් ගන්නේ මොකද්ද? මොන වගේ අවශ්‍යතාව සඳහාද? ෆොටෝ එකක් එඩිට් කරන්න තියෙනවා මට. එහෙනම් මම කම්පියුටර් ගන්න ඕනේ. මට ලියුම් ටයිප් කරන්න තියෙනවා. කම්පියුටර් ගන්න පුළුවන්. වර්ඩ් වැඩ කරන්න පුළුවන්. ගණන් හදන්න තියෙනවා Excel. ඒ වගේ චිත්‍ර අඳින්න තියෙනවා. මේ වගේ විවිධ කාර්යයන් තියෙනවා. ඒව තමයි අපි පරිශීලක අවශ්‍යතාව කියලා කියන්නේ. එහෙනම් පරිශීලක අවශ්‍යතාව වලට අයත් වෙන්නේ නැති ඒවා වෛරස් ගාඩ් එක නේ නිතරම පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් දාලා තියෙනවා. මේ වගේ මේ තියෙන උපයෝගිතා මෘදුකාංග පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට පාවිච්චි කරන මෘදුකාංග. ආකෘතිකරණය ෆෝමැටිං ඩිස්ක් ෆෝමැට් කරන ඒවා ඩිස්ක් ෆෝමැට් කරන ඒවා අපි පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කරන්න තමයි මේ හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්නේ. කියන්නේ මැෂින් එක ස්ලෝ වෙනවා. ඒකවල මේක වැඩ කරන්න බෑ. වෛරස් යනවා. වැඩ කරන්න බෑ. අන්න ෆෝමැට් කරන්න වෙනවා. ආකෘතිකරණය කියලා සිංහලෙන් කියන්නේ. ඇන්ටි වෛරස් වෛරස් ගාඩ් ගැන කියන්නේ අනිවාර්යෙන් උපයෝගිතා මෘදුකාංග කරන. හොඳට මතක තියාගන්න උපයෝගිතා මෘදුකාංග හඳුනාගන්නේ කොහොමද කියන එක. පරිශීලකයකට අවශ්‍යත් නැහැ. පරිශීලකයට අවශ්‍ය නැහැ කියන්නේ පරිශීලකගේ දෛනික වැඩ කටයුතු එයා ඒකේ වැඩ කරන්නේ නැහැ. ඒක තියෙනවා පැත්තක. ඒක පැත්තක තියෙනවා. එයා ඒකේ නෙමෙයි වැඩ කරන්නේ. පරිශීලක වැඩ කරන ඒවා තමයි අපි කියන්නේ යෙදුම් මෘදුකාංග කියලා. right. පංගු බෙදීම පාර්ටිෂනින් හાર્ඩ් ඩිස්ක් එක කොටස් වලට වෙන් කර ගැනීම පංගු බෙදීම කියලා කියනවා. පාර්ටිෂනින් උඩට දැටිය කොටස් වලට වෙන් කිරීම. තැටි සුපරීක්ෂා කිරීම ඩිස්කෑනින් නේ අපේ හાર્ඩ් එකේ මොනවා හරි ඉෆෙක්ට්ස් තියෙනවා නම් මේ බෑඩ් සෙක්ටර්ස් තියෙනවා නම් මොනවා හරි හાર્ඩ් ඩිස්ක් එකේ ඩැමේජස් තියෙනවා නම් ඒව අපිට ස්කෑන් කරලා අල්ල ගන්න පුළුවන්. සමහරව හදන්න පුළුවන් සමහරව හදන්න බෑ. බෑකප් හાર્ඩ් එකේ ඩේටා ටික බෑකප් ගන්න ඕනේ. ගොඩක් මේ දවස්වල ඔය ransomware එනවා. හැකින් සිස්ටම් යනවා. වගේ කම්පියුටර් තියෙන ෆයිල්ස් කියවන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ හින්දා හැම වෙලේම අපි බෑකප් එකක් වෙන තැනක තියාගන්න ඕනේ. කම්පියුටර් තියෙන ඩේටා වල බෑකප් එකක් වෙන තැනක තියාගන්න ඕනේ. ගොනු සංකෝචනය ෆයිල් කම්ප්‍රෙෂන්ස් විශාල වශයෙන් තියෙන ෆයිල්ස් මේවා ඉස්සරහට කතා කරන්නේ අපි වෙන වෙනම ඉස්සරහට ඉගෙන ගන්නවා. විශාල වශයෙන් තියෙන ගොනු තද කරනවා කම්ප්‍රෙස් කරනවා. ගොනු සංකෝචනය. එහෙනම් උපයෝගිතා මෘදුකාංග කියන්නේ මොනවද? ඊළඟට භාෂා පරිවර්තක. අපි ඇත්තටම වැඩ කරන්නේ පරිගණකයේ මිනිස් භාෂාවෙන්. මිනිස් භාෂාව කියන්නේ ඉංග්‍රීසි සිංහල. මේ වගේ භාෂාව යන්ත්‍ර භාෂාවට හැරවීම. යන්ත්‍ර භාෂාව කියන්නේ 1.1.1 වගේ 10 වලට යන භාෂාව. භාෂා පරිවර්තකයේ තියෙන අපි කලින් ලිව්වා assembler අර්ථ වින්‍යාස interpreter සම්පාදක right අපි මු පොඩ්ඩක් මේක විස්තර කරන්න පද්ධති මෘදුකාංග. පද්ධති මෘදුකාංග කියන්නේ පරිගණකයේ පද්ධතියට අවශ්‍ය දේවල්. පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මෘදුකාංග. පද්ධතියේ මූලික ක්‍රියාවලීන්ට මේ මූලික කියන කැලල කපන්න. පරිගණකයේ ප්‍රධාන ක්‍රියාවලීන්ට අවශ්‍ය. පරිගණකයේ ප්‍රධාන ක්‍රියාවලීන්ට අවශ්‍ය. ඉතින් පරිගණක පද්ධතියේ ක්‍රියාවලීන්ට අවශ්‍ය කියලා දාන්නකො.
පරිගණක මූලික කියන එක කතා කපන්න පරිගණකයේ පද්ධතියේ පරිගණක පද්ධතියේ කියලා දාන්න. පරිගණක පද්ධතියේ ක්‍රියාවලීන්ට අවශ්‍ය මෘදුකාංග වේ. පරිගණක පද්ධතියේ ක්‍රියාවලීන්ට අවශ්‍ය මෘදුකාංග වේ. එකක් තමයි මෙහෙයුම් පද්ධතිය. අපි කියවා මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? පරිගණකයේ සතු විශාලතම සහ ප්‍රධානතම මෘදුකාංගය. ඔපරේටිං සිස්ටම් එක කියලා කියන්නේ පරිගණකයේ සතු ප්‍රධානතම සහ විශාලතම මෘදුකාංගය ලියන්නේ. මෙහෙයුම් පද්ධතියට දෙලියන්නේ. පරිගණකය සතු ප්‍රධානතම සහ විශාලතම මෘදුකාංගය වේ. පරිගණක සතු ප්‍රධානතම සහ විශාලතම මෘදුකාංගය වේ. මෙයා තමයි මේ සියලුම දෘඩාංග කොටස් සහ අනිකුත් සියලුම මෘදුකාංගය යා පාලනයට ලක් කරලා අපිට වැඩ කරන්න පුදුසු පරිසරයක් ලබා දෙනවා. මේ අපි කල් ලියමු. පරිගණකයේ සියලුම දෘඩාංග පරිගණකයේ සියලුම දෘඩාංග සියලුම දෘඩාංග හා අනෙකුත් මෘදුකාංග සියලුම දෘඩාංග සහ අනෙකුත් පරිගණකයේ සියලුම දෘඩාංග සහ අනෙකුත් මෘදුකාංග කළමනාකරණය කරමින් පරිගණකයේ සියලුම දෘඩාංග හා අනෙකුත් මෘදුකාංග සියලුම මෘදුකාංග සහ අනෙකුත් දෘඩාංග සියලුම දෘඩාංග සියලුම හાર્ඩ්වෙයාර් කොටස් ටික සහ අනිකුත් මෘදුකාංග ඔය තියෙන Word Excel PowerPoint ඒ වගේ මෘදුකාංග කළමනාකරණය කරමින් පරිශීලකට සුදුසු අතුරු මුහුණතක් පරිශීලකයට සුදුසු අතුරු මුහුණතක් ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතියයි. එනම් පරිගණකයේ සතු ප්‍රධානතම සහ විශාලතම මෘදුකාංගය වෙනවා. පරිගණකයේ සියලුම දෘඩාංග සහ අනිකුත් සියලුම මෘදුකාංග කළමනාකරණය කරමින් පරිශීලකයට සුදුසු අතුරු මුහුණතක්. අතුරු මුහුණතක් කියන්නේ පරිශීලකයට වැඩ කරන්න පුළුවන් කොටසක් නැත්නම් අතුරු මුහුණතක් ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතියයි. බලන්න මෙහෙයුම් පද්ධතිය එතනින් එහෙම කතා කරනවා. හරිද මේක ලියන්න ඉවරද? ලියන්න නැත්නම් කියන්න. ඊළඟට මෙහෙයුම් පද්ධතිය අපි පොඩ්ඩක් මෙහෙම කතා කරමු. දෘඩාංග මේ මැද කොටසේ ඉන්නේ දෘඩාංග.
මැද කොටස ඉන්නේ දෘඩාංග. ඒතකොට දෘඩාංග වලට මං කිය දෘඩාංග වලට කෙලින්ම අපිට සම්බන්ධ වෙන්න බෑ. මේ පරිශීලකය හිතන්නකෝ. පරිශීලකය අපි නම් අපිට කෙලින්ම දෘඩාංග වලට සම්බන්ධ වෙන්න බෑ. ඇයි එහෙම බෑ කියන්නේ? දැන් මට දෘඩාංග වලට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මට මේ පෙන් එක ඇතුළේ තියෙන දේවල් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑනේ. එහෙනම් මේ පෙන් එක ඇතුළේ තියෙන දේවල් අපි කියවන්න කලින් පරිශීලක වෙන මම කියවන්න කලින් මේ පෙන් එක ඇතුළේ තියෙන දේවල් කවුද කියවන්නේ? අපේ පද්ධති මුදුකාංග නැත්තම් මෙහෙයුම් පද්ධති. එහෙනම් පරිශීලකයාට අපි ගත්තොත් එහෙම පරිශීලකයා මෙහෙම ඉන්නවා නම් පරිශීලකයා අපි අතරම කම්පියුටරේ වැඩ කරන්නේ කාත් එක්කද? පරිශීලකයා ඉස්සල්ලාම වැඩ කරන්නේ පරිශීලකයාට හම්බෙන්නේ ඉස්සල්ලාම වැඩ කරන්න යෙදුම් මුදුකාංගනේ. යෙදුම් මුදුකාංගත් එක තමයි පරිශීලක වැඩ කරන්නේ. right පරිශීලක වැඩ කරන්නේ යෙදුම් මුදුකාංග එක. එතකොට යෙදුම් මුදුකාංග නිකම් වැඩ කරන්න බෑනේ. යෙදුම් මුදුකාංග කවුරුද වැඩ කරන්නේ? යෙදුම් මුදුකාංග වැඩ කරන්නේ දැන් අපි කියන්නේ Word, Excel, PowerPoint ඔය ඔක්කොම ටික වැඩ කරන්නේ ඔපරේටින් සිස්ටම් එක උඩ. නේ? එහෙනම් යෙදුම් මුදුකාංග වැඩ කරන්නේ මොකක් උඩද? ඔපරේටින් සිස්ටම් එක උඩ. මේ මෙදින යෙදුම් මුදුකාංග ක්‍රියාත්මක වෙන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ටික වැඩ කරන්නේ ඔපරේටින් සිස්ටම් එක උඩ. right මේක තමයි මම අදින්න දැන්. එහෙනම් යෙදුම් මුදුකාංග කියන්නේ Word, Excel, PowerPoint කියනවා නිකන් වැඩ කරන්න බෑ. ඒවා වැඩ කරන්නේ මෙහෙයුම් පද්ධතිය උඩ. මෙහෙයුම් පද්ධතිය. ඒතර මෙහෙයුම් පද්ධතියට කලින් ඉන්නවා. අපි කියන්නේ මෙහෙයුම් පද්ධතියට අමතරව තව වර්ග දෙකක් තියෙනවා කියලා. මොනවද? මෙහෙයුම් පද්ධතියට අමතරව තව වර්ග දෙකක් තියෙනවා. උපයෝගිතා මුදුකාංගයි භාෂා පරිවර්තකයි. එහෙනම් මෙතන ඉන්නවා උපයෝගිතා මුදුකාංග ඒ වගේම භාෂා පරිවර්තක උපයෝගිතා මුදුකාංග සහ භාෂා පරිවර්තක ඉන්නවා. ඒතකොට යටම ඉන්නේ කවුද? යටම ඉන්නේ දෘඩාංග. යටම ඉන්නේ දෘඩාංග. එහෙනම් දෘඩාංග වලට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් කාට විතරද? දෘඩාංග වලට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් right. එතකොට මෙහෙයුම් පද්ධතියට පරිශීලකයාට යෙදුම් මුදුකාංගත් එක්ක වැඩ කරන්න පුළුවන්. යෙදුම් මුදුකාංග ගනුදෙනු කරන්නේ කාත් එක්කද? අපේ Windows එක්ක. ඒ කියන්නේ යෙදුම් මුදුකාංග කියලා කියන්නේ මොනවද? Word, Excel, PowerPoint මේවා වැඩ කරන්නේ අපේ Windows එක්කලා. පරිශීලකයාට කෙලින්ම ඔපරේටින් සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. මෙතන අඳ ගන්න ඕන මේක. පරිශීලකයාට ඔපරේටින් සිස්ටම් එක දැන් මට Windows වල වැඩ කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ. මම Windows එකෙත් එක එක දේවල් කරනවා. මම Word, Excel, PowerPoint වලත් එක එක දේවල් කරනවා.
මෙහෙම පද්ධතියට මෙහෙම පද්ධතියට උපයෝගිතා මුදුකාංග එක්ක වැඩ කරන්නත් පුළුවන්. රුඩාංග එක්ක වැඩ කරන්නත් පුළුවන්. මේ ඊතල දාන ටික මතක තියාගන්න. මේවා කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. මේ පැත්තට දෙමෙන්න මෙතන පද්ධති මුදුකාංගනේ. මෙතන රුඩාංග. මෙතන ඉන්නේ මොකද්ද? මෙතන ඉන්නේ යෙදුම් මුදුකාංග. Word, Excel, Access. ඔය වගේ යෙදුම් මුදුකාංග තමයි මේ උඩ ඉන්නේ. PowerPoint ඔය වගේ යෙදුම් මුදුකාංග. එතකොට මතක තියාගන්න අපිට Word විතරක් තිබ්බා කියලා කම්පියුටරේ වැඩ කරන්න බෑ. එහෙනම් Word එක වැඩ කරන්නේ කවුරු මතද? අපේ මෙහෙයුම් පද්ධතිය මත. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ රූප සටහන් දෙක දිහා බලලා කියන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? පාලමක් කවුරු අතරද? මෙහෙයුම් පද්ධතිය කියන්නේ කවුරු අතර තියෙන පාලමක්ද? OS යනු ඔපරේටිං සිස්ටම් එක කියලා කියන්නේ දෘඩාංග හා යෙදුම් මුදුකාංග අතර ඇති පාලමකි. දෘඩාංග හා යෙදුම් මුදුකාංග අතර ඇති පාලමකි. ඒව කියන්න බලයි මේ දෘඩාංග මෙතන තියෙන යෙදුම් මුදුකාංග සෙට් එකනේ මේ තියෙන්නේ. මේ තියෙන යෙදුම් මුදුකාංග සෙට් එක, මේ තියෙන දෘඩාංග. මේ දෘඩාංගයි යෙදුම් මුදුකාංගයි අතර පාලමක් තමයි මේ මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. නැත්නම් පද්ධති මුදුකාංග කියලා කියන්නේ ඒ දෙන්න අතර තියෙන පාලම. මෙතනත් පැහැදිලි නෙමෙයි. මේ දෙන්න නැත්නම් යෙදුම් මුදුකාංගයි දෘඩාංගයි අතර සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ රූප සටහන් දෙක මතක තියාගන්න. ඒක වෙනවා. කැඳ ගන්නත් ගන්න. ටියුට් ගන්න නැති කට්ටිය මේ වෙනදාකට පොලේ කැඳ ගන්න. ඒක ටියුට් එක ගත්තට පස්සේ අනිත් ඊළඟට මෙතන අපි එනවා මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරපෙන්න මෙතන වර්ග ටිකක් ලියා ගන්න පුළුවන් ඔයාලට. මේ තියෙන විවිධ මෙහෙයුම් පද්ධති වලට උදාහරණ ඊළඟ පිටුවේ තියෙනවා අයිකන්ස්ුත් එක්ක තියෙනවා අයිකන් ටිකකුත් එක්ක මුදල් ගෙවා ලබා ගත හැකි මෙහෙයුම් පද්ධති අපි අර රූප සටහනට ඉල්ලුවා ඔයාලට ගෙදරදී ලියන්න පුළුවන් මොනවද මුදල් ගෙවා ලබා ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධති තියෙනවා Microsoft ලගේ Microsoft company Microsoft lagi කියලා ලියමු Microsoft corporations DOS මෙතන Windows XP 7 8 10 11 ඒ වගේ තියෙනවා තව තියෙනවා සල්ලි දීලා ගන්න Windows server තියෙනවා Windows server කියලා operating system එකක් තියෙනවා
Apple කියන කම්පැනි එකේ Apple Mac iOS වගේ සල්ලි දීලා ගන්න ඒවා දෙනවා. නොමිලේ ගන්නවත් අපි කලින් ගියේ කතා කරා. මොනවද නොමිලේ ගන්න ඒවා? Linux, Ubuntu, Hantana Linux මේවා ලංකාවේ එඩිට් කරපුවා. Hantana Linux ලංකාවේ කියන්නේ Linux එක ඩවුන්ලෝඩ් කරලා අපිට ඒක කස්ටමයිස් කරන්න පුළුවන්. Isuru Linux කස්ටමයිස් කරන්න පුළුවන් අපිට. Android OS X, Apple, Ubuntu, IBM, Sen ගොඩාක් ඔපරේටින් සිස්ටම් ෆෝන් වල විවිධ තැන් වල තියෙනවා. ඒවා තමයි මේකේ මම දාලා තියෙන්නේ. එක්සැම්පල් ටික ලියා ගන්න පුළුවන්. right මෙරිය ටැග් කරලා ලියා ගන්න. අපි එනම් මේ නොමිලේ ලවා ගන්න මෙහෙම පද්ධතිය වල මෙතන චුට්ටක් ලියා ගමනේ FOSS කියන වචනේ ආයෙත් මතක් කරගන්න. FOSS මේවට කියනවා FOSS කියලා. නිදහස් හා විවෘත මෘදුකාංග. Free and open source softwares. Free and open source softwares. right මෙහෙම පද්ධතිය වලට උදාහරණ ඔය කිව්වේ. එතකොට මෙහෙම පද්ධති වර්ග කරන්න පුළුවන්. මෙහෙම පද්ධති උදාහරණ තියෙනවා. ඒ වගේම මෙහෙම පද්ධති අපට වර්ග කරන්න පුළුවන්. කොහොමද වර්ග කරන්නේ? මෙහෙම පද්ධති වර්ගීකරණය මෙහෙම පද්ධති වර්ග කරන්න පුළුවන් එක්කෙනෙකුට විතරක් පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම පද්ධති අපි කියනවා ඒක පරිශීලක. ඒක පරිශීලක එක්කෙනෙකුට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එක වරකට එක්කෙනෙක්. ඒක පරිශීලක කියන්නේ ලියා ගන්න එක පරිශීලක එක් වරකට එක් පරිශීලකයෙක් පමණි. එක වරකට එක් පරිශීලක යෙක් පමණි. එක වරකට එක්කනයි. ගොඩක් කට්ටියට වැඩ කරන්න බෑ. ඒවා අපි කියනවා ඒක පරිශීලක කියලා. උදාහරණ තමයි Microsoft DOS MS DOS මෙහෙයුම් පද්ධතිය. Microsoft DOS මේක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. එක වරකට එක්කෙනයි හැබැයි. දෙක බහු පරිශීලක. බහු පරිශීලක. multi user. multi user. මේක single user. එක පරිශීලක කියන්නේ single user. බහු පරිශීලක කියන්නේ multi user. එක වරකට පරිශීලකයන් ගොඩක් පුළුවන් මේකේ.
එක වරකට පරිශීලකයන් කිහිප දෙනෙක් එකවරකට පරිශීලකයන් කිහිප දෙනෙක් එකවරකට පරිශීලකයන් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාලගේ ගෙදර තියෙන කම්පියුටර් එකේ බහු පරිශීලක නෙවෙයි ඈ. දැන් ඔයාලා හිතන්න පුළුවන් අර යූස් account හදනවනේ. යූස් account මල්ලිටයි අනංගිටයි අයියටයි අක්කටයි කියලා වෙන වෙනම යූස් account හැදුවා කියලා ඒක බහු පරිශීලක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පරිශීලක ගිනුම් යූසර් ගිනුම් පහක් හදලා තිබ්බත් එක වෙලාවට එක්කෙනානේ වැඩ කරන්න ඕනේ. එක වෙලාවට එක්කෙනෙක් වැඩ කරන නිසා ඕක ඒ කියන්නේ ඔයාලා ගෙදර තියෙන කම්පියුටරේ බහු පරිශීලක කියලා ගන්නෙ නැහැ. මේ බහු පරිශීලක කියලා කියන්නේ මතකද ඔයාලා අර දෙවෙනි පාඩමේ කතා කරා මහා පරිගණක සහ මධ්‍ය පරිගණක කියලා. මහා පරිගණකයක් කියලා කියන්නේ එක පරිගණකයේ පරිශීලකයන් විශාල ප්‍රමාණයක් සම්බන්ධලා වැඩ කරනවා. එහෙනම් අපි මේවට ගන්නෙ Windows server ගන්න පුළුවන් උදාහරණ. Windows server Linux Novell මේවා අපි කියනවා operating system මේ network operating system කියලා කියන්නේ මේවට කියනවා ජාලකරණ මෙහෙයුම් පද්ධති කියලා. විශේෂයෙන් මේවා ජාලකරණ මෙහෙයුම් පද්ධති. ජාලකරණ මෙහෙයුම් පද්ධති. මේවා network operating system. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ නැහැ ඒවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ වයි තියෙන මොනවද දන්නවද? බහුකාර්ය. බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය වලයි තියෙනවා. multitask operating system බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය වලට අපි පාවිච්චි කරන එකයි තියෙනවා. මේකේ එකවරකට වැඩ ගොඩක් කරන්න පුළුවන්. එකවරකට කාර්යයන් කිහිපයක් සිදු කරයි. එකවරකට වැඩ ගොඩක් සිදු කරනවා. ඒක අපි කියනවා මොනවා කියලාද? බහු පරිශීලක මෙහෙයුම් පද්ධති. බහුකාර්ය මෙහෙයුම් පද්ධති. අපි පාවිච්චි කරන Windows operating system Ubuntu වගේ හැම එකක්ම Android ඔක්කොම බහුකාර්ය. ඒකට මොනතරම් උදාහරණ තියෙනවා? Windows XP 7 8 10 Apple OS ගන්න පුළුවන්. Apple Mac Android ඕන එකක් ලියන්න පුළුවන්. බහුකාර්ය මෙහෙයුම් පද්ධති. ඊළඟ අන්තිම එක තමයි තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති. තත්ත්ව කාල real time ඔය පාඩම් කරගන්න මම ලබන සතිය අහනවා. තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති real time. මේකේ විස්තරය තමයි විස්තරය. තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති real time. ආදානයක් දුන් මොහොතේම ප්‍රතිදානය ලබා දෙන පද්ධති. ආදානය දුන් මොහොතේම ප්‍රතිදානය එතන ආදානය දුන් මොහොතේම ක්‍රියාත්මක වෙන පද්ධතිය කියලා දාමු. ඒක පොඩ්ඩක් පැහැදිලි. ආදානය දුන් මොහොතේදීම ක්‍රියාත්මක වන පද්ධතිය.
ඉන්පුට් එක දුන්න ගමන්ම වැඩ කරනවා. රියල් ටයිම්. ඒ කියන්නේ හැම ලේයම ප්‍රොසෙස් වෙන්න බලාගෙන ඉන්නේ. කොයි වෙලාවද ඉන්පුට් එක කියන්නේ ටක් ගාලා ප්‍රොසෙස් වෙනවා. ඒ වගේ අපි කියනවා මොනවා කියලාද? රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්. සාමාන්‍යයෙන් ATM කැල්කියුලේෂන්, ATM යන්ත්‍රය රියල් ටයිම්, ගණක යන්ත්‍රය කැල්කියුලේටර් එක ඕන තරම් තියෙනවා. ට්‍රැෆික් ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් එකක්, ට්‍රැෆික් ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් එක හැමලේම ඉන්පුට් එකක් එනකම් බලන් ඉන්නේ ප්‍රොසෙස් වෙන්න. right. එහෙනම් අද අපි කතා කරේ මෙහෙයුම් පද්ධතිය ගැන. මට පට්ටක් ගාලා රිවයිස් කරන්න. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ අපි කිව්වා පරිගණකයේ ප්‍රධානම සහ පරිගණකයේ සමන්විතලා තියෙන ප්‍රධාන කොටස් හතරයි. රුඩාංග අනිවාර්යෙන් අතින් අල්ලන්න පුළුවන් කොටස් ටික තියෙන්න ඕනේ. මෘදුකාංග උපදේශ මාලාවන් පරිගණකයට දෙන ලද උපදේශ මාලාවන් මේ රුඩාංග වලින් හાર્ඩ්වෙයාර් කොටස් වලින් වැඩ ගන්න මේ වැඩ කරන තත්ත්වයට පත් කරන්නේ මෘදුකාංග. පරිගණකයේ මූලික උපදේශ ටික ස්ථිරාංග කියලා කියනවා. මේ හැම එක්කෙනාගත් එක්කම වැඩ කරන්න ජීවාංග ඉන්න ඕනේ. මේ කොටස් ටික අපි කරේ නෑ. එතකොට රුඩාංග කියලා කියන්නේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් දේවල් ටික පරිගණකයේ තියෙන. මෘදුකාංග කියලා කියන්නේ යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීමට පරිගණකයට දෙන ලද උපදේශ මාලාවක්. ස්ථිරාංග කියලා කියන්නේ යම් පද්ධතියක මූලික ක්‍රියාවලියට අවශ්‍ය උපදේශ මාලාව. ඒකට අපි මෙතනින් එහාට පරිගණක මෘදුකාංග ගැන ඉගෙන ගන්නවා කිව්වා. පරිගණක මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකයි. පද්ධති මෘදුකාංග, යෙදුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ ක්‍රියාවලියට අවශ්‍ය මෘදුකාංග. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාවයට පරිගණකයට දාගන්න ඒවා. පද්ධති මෘදුකාංග ප්‍රධාන කොටස් තුනයි. මෙහෙයුම් පද්ධතිය, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක. මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ පරිගණකයේ විශාලතම සහ ප්‍රධානතම මෘදුකාංග. මෙහෙයුම් පද්ධතිය සඳහා උදාහරණ අපි ගන්නවා සල්ලි ගෙවලා ගන්න ඒවා Microsoft ළඟ තියෙනවා Windows 7, Windows XP, Windows 8, Windows 10, Windows 11. ඊට අමතරව තවදුරටත් තියෙනවා Windows Server ජාලකරණ මෙහෙයුම් පද්ධතියක්. Windows mobile phone වලට එන එකක් තියෙනවා. Apple ළඟත් තියෙනවා සල්ලි දීලා ගන්න ඕනේ Apple Mac, Apple iOS මේ ඔක්කොම සල්ලි දීලා ගන්න ඒවා. නොමිලේ දෙන මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. Linux, Ubuntu, Hanta Linux, Isuru Linux, Android වගේ දේවල් සල්ලි දෙන්නේ නැතුව නොමිලේ ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය. ඉතින් එතකොට අපි කිව්වා මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ ඇත්තටම අපිට මේ අපේ පරිගණකයේ විශාලතම සහ ප්‍රධානතම මෘදුකාංගය මෙයා කරන්නේ පරිගණකයේ තියෙන දෘඩාංග කළමනාකරණය කරමින් පරිශීලකයාට හොඳ අතුරු මුහුණක් සපයලා දෙනවා. මේක තවදුරටත් විශ්ලේෂණය කරා. ඇතුළෙම රුඩාංග තියෙනවා නම් රුඩාංගයි මේ පරිශීලකය අතර සම්බන්ධතාවයක් ඇති කරලා දෙන්නේ පද්ධති මෘදුකාංග. නැත්නම් මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව අපි කතා කරා මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. ඒක පරිශීලක, බහු පරිශීලක, බහුකාර්ය සහ තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති. ඔය හොඳට පාඩම් කරගන්න. ඊට අමතරව මම දැන් ඔයාලට සති දවස් ළමයින්ට ක්ලාසස් එහෙම ඉස්කෝලේ ක්ලාසස් එහෙම නැතිනම් අපි අමතර දවසක් දාමු තාර්කික ද්වාර ගැටලුවට. ඒක ගැටලු ටික සාකච්ඡා කරන්. ඉතින් රයිට්. ඊළඟ ක්ලාස් එකට යන්න තියෙනවා. මොනවද ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් අපි වෙනදට සාකච්ඡා කරමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ටයිප් කරන්න දුව ටැග් ගාලා. හරි. එහෙනම් අපි හරි එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි. අපි ඊළඟ දවසේ වලට දැනුම් දෙන්න. මොනේ කවුරු අහනවද? කියන එකක් ඇහෙන්නේ නැහැ. හරි මම ඉතින් WhatsApp එකේ හරිවන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්. සුබ දවසක්. ආයුබෝවන් සර්. සුබ සන්ධ්‍යාවක්. අපි මේ ටික පාඩම් කරගන්න වෙන ගෙදරට නෑ. මේ ටික පාඩම් කරගන්න විතරයි තියෙන්නේ ඔයාලට මේ සතියේ. right.